මම ඔක්කොටම කලින් දවසේ කරපුවා චුට්ටක් මතක් කිරීමක් කරන්න. පොතේ අපි කලින් දවසේ කතා කරේ ස්ථානීය අගය ගැන. සංඛ්‍යාවක ස්ථාන ගැන සහ ස්ථානීය අගය ගැන ඕගොල්ලෝ දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ආයි මතක් කිරීමක් කරන්නම්. අහගන්න. දැන් අපි දන්නවා පොතේ එදිනදා ජීවිතයේදී අපි සංඛ්‍යා ලියනවා. සංඛ්‍යා ලියන්න අපි පාවිච්චි කරනවා ඉලක්කම්. එතකොට ඉලක්කම් වර්ග දෙකක් ගැන අපි කතා කරා. කාට හරි මතක නම් ඉලක්කම් වර්ග දෙක කියන්න බලන්න. අපි සංඛ්‍යා ලියන්න පාවිච්චි කරන ඉලක්කම් වර්ග දෙක. මොනවාද ඒ? හින්දු අරාබි ඉලක්කම් රෝම සංඛ්‍යා. අන්න හරි. රෝම ඉලක්කම් සහ හින්දු අරාබි ඉලක්කම්. ඒ අතරින් අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ පොතේ රෝම ඉලක්කම් නෙමේ හින්දු අරාබි ඉලක්කම්. රෝම ඉලක්කම් පාවිච්චි කරන්නේ නැත්තේ නැහැ. දැන් ඔයාලා ගණන් පේපර් එකේම වෙන්න පුළුවන් නැත්නම් වෙන මොකක් හරි විෂයක වෙන්න පුළුවන්. ප්‍රශ්න අංක දාලා තියෙන සමහර විට ප්‍රධාන අංකේ හින්දු අරාබි ඉලක්කමකින් දාලා අණු අංක දාන්න ගොඩක් වෙලාවට ගන්නවා රෝම ඉලක්කම්. ඒ නිසා රෝම ඉලක්කම් භාවිතා වෙන්නේ නැහැ කිව්වොත් වැරදි. රෝම ඉලක්කනුත් භාවිතා වෙනවා. ඔයාලගේ ගණන් පොතේ වුණත් දුන්න අභ්‍යාසෙ මම ගෙදරට දුන්න 2 අභ්‍යාසෙ වුණත් පළවෙනියටම හින්දු අරාබි ඉලක්කම් වලින් ප්‍රධාන ගානේ අංකේ දාලා ඊට පස්සේ අණු අංක දාන්න පොතේ පාවිච්චි කරලා තියෙන්නේ රෝම ඉලක්කම්. අණු අංක රෝම ඉලක්කම් වලින් දාලා තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ මෙතනදී රෝම ඉලක්කම් ගැන නෙමෙයි. හින්දු අරාබි ඉලක්කම් ගැන. හින්දු අරාබි ඉලක්කම් ඔක්කොම කීයක් තියෙනවද? 9ක්ද 10ක්ද? හින්දු අරාබි ඉලක්කම් 10ක් තියෙනවා. බිංදුවත් එක්ක 1 2 3 4 5 6 7 8 9. ඔය සෙට් එකකින් තමයි පුතේ අපි දන්න පොඩි සංඛ්‍යා, ලොකු සංඛ්‍යා ඕනම කෙනෙක් ලියන්නේ. එතකොට මම ඔය හින්දු අරාබි ඉලක්කම් සෙට් එකෙන් ඉලක්කම් දෙකක් ගන්නවා. මම ගන්න ඉලක්කම් දෙක තමයි 5 සහ 3. ඔයාලට බෝඩ් එක පේනවනේ කට්ටියටම. ඩිස්ප්ලේ එක පේනව නේද? කාට හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න පුතේ. හරි. 5 සහ 3 තමයි මම ගන්න ඉලක්කම් දෙක. දැන් මම මේ ඉලක්කම් දෙක අරන් ඉවරලා ලියනවා පුතේ මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. මේ දෙන්න එක ළඟට අරන් මෙන්න මෙහෙම 53 කියන සංඛ්‍යාවකුයි 35 කියන සංඛ්‍යාවකුයි ලියනවා. එතකොට දැන් 53 කියන සංඛ්‍යාවයි 35 කියන සංඛ්‍යාවයි දෙකම ලියන්න පාවිච්චි කරේ නම් 5 සහ 3 කියන ඉලක්කම් දෙකම තමයි. එහෙමනම් එකම ඉලක්කම් දෙකම ගත්තට මේ සංඛ්‍යා දෙකෙන් ලැබෙන වටිනාකම් සමානද වෙනස්ද? කාගේ හරි හිතන්නකො පුතේ ගණන් පේපර් එකට ලකුණු 53යි. තව කාගේ හරි ගණන් පේපර් එකට ලකුණු 35යි. ඒතර කාගේද වැඩි? 53 ගත්ත කෙනාගේනේ. එතකොට 53 කියන එක්කෙනාගේ අගය වැඩි වෙලා 35 කියන කෙනාගේ අගය අඩු උනේ හරියටම හිතුවොත් අපිට හිතන්න පුළුවන් එකම ඉලක්කම් දෙක නෙමෙයි තැන් දෙක මාරු වෙලා විතරනේ. ඔව් අන්න ඒ නිසා තමයි ඔය දෙන්නෙක් උනේ. ඒ තැන් දෙක මාරු වුණාම පුතේ ඒ සංඛ්‍යාවේ ඉන්න ස්ථානය වෙනස් වුණාම ඒකට ලැබෙන අගයත් වෙනස් වෙනවා. අන්න ඕකට තමයි කියන්නේ මොනතානීය අගය කියලාද? ස්ථානීය අගය කියලා. මම එදා ඔයාලට මාතෘකාව දෙද්දිම පැහැදිලි කරා යම් කිසි සංඛ්‍යාවක් නැත්නම් යම් කිසි සංඛ්‍යාවක ඉලක්කමක් යෙදෙන තැන අනුව එයාට ලැබෙන වටිනාකමට තමයි අපි කියන්නේ මොනතානීය අගය කියලාද? ස්ථානීය අගය කියලා. හරි? පුතේ මයික් කට්ටියකම මියුට් වෙලා ඇත්තේ උත්තර දෙන්න ඕන වුණොත් අන්මියුට් කරන් උත්තර දීලා ආයි මියුට් කරගන්න. හරි. එතකොට අපි කතා කරේ ස්ථානීය අගය ගැන. අද දවසේ අපිට එතනින් චුට්ටක් ඉස්සරහට යන්න තියෙනවා. ඒ වුණාට මේකට අවශ්‍ය කරුණු ටික මම මතක් කිරීමක් කරන්නම්. එතකොට අපි සංඛ්‍යාවක ස්ථාන ගැන කතා කරා. මතක් කරමු බලන්න මොනවද සංඛ්‍යාවක තියෙන ස්ථාන? පොඩිම ස්ථාන ඉඳන් කියන් ගියොත් එහෙම පොඩිම ස්ථාන එක ස්ථානය. එක ස්ථානයේ ඉන්නේ එකේ ඒවා. ඊට පස්සේ 10 ස්ථානය. 10 ස්ථානයේ ඉන්නේ 10 ඒවා. ඊට පස්සේ ඉන්නවා 100 ස්ථාන. 100 ස්ථානයේ ඉන්නේ 100 ඒවා. ඊට පස්සේ 10 ස්ථානය 10 ස්ථානයේ ඉන්නේ 10 ඒවා. ඊට පස්සේ ඉන්නවා පුතේ අපිට දසදහස් ස්ථානයේ චුට්ටක් හරි හුරු නැත්තම් එයා තමයි දසදහස් ස්ථානය. දසදහස් ස්ථානයේ ඉන්නේ 10000 ඒවා. එතකොට 10000 ඒවා කිව්වහම 10000 ස්ථානේ එක හිටියොත් 10000යි. දෙක හිටියොත් 20000යි. තුන හිටියොත් 30000යි. හතර හිටියොත් 40000යි. යන්න ඔය විදිහට තමයි අගයන් එන්නේ. එහෙනම් පුතේ අපි දුන්න අභ්‍යාසය ඔය ගමම්ම සාකච්ඡා කරමු. මම ඔයාලට දුන්න අභ්‍යාසයක් තියෙනවා. දැන් කාට හරි කරන්න බැරි වුණා නම් පුතේ ඔයාලත් අච්චු පොත පෙරලගෙන ඒකට සම්බන්ධ වෙන්න. 22 අභ්‍යාසය පිටු අංක 14 2 අභ්‍යාසය මම දැන් සාකච්ඡා කරනවා. එතකොට ගෙදර වැඩ බලා ගන්න පුළුවන් කරපු අය හරි වැරදි දාගන්න.
මුලින්ම මම කියන්නම් පුතේ ඒකේ තියෙන පළවෙනි ගාන තියෙන්නේ ඔයාලගේ හැමෝම ගාව අච්චු පොත තියෙනවනේ. මෙන්න මේ විදිහට තියෙන ගාන 99601 කියන සංඛ්‍යාව ගැන තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. 99601 කියන ප්‍රශ්නේ සංඛ්‍යාවේ රෝමි ඉලක්කම් එක ප්‍රශ්නේ විදිහට අහන්නේ දකුණත කෙළවර සිට වම් අතට හතරවෙනියට යෙදී ඇති නමයෙන් නිරූපණය වන අගය. දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට යද්දී හතරවෙනියට යෙදිලා තියෙන නමය මෙන්න මෙයා ගැන අහන්නේ. ඒ නමය ගැන අහන්නේ මට කියන්න පුතේ ඒ නමය ඉන්නේ කොයි ස්ථානේද? ඔක්කොම කලින් ඒක කියලා ඉන්නකෝ. මෙන්න මෙහෙම. මෙතන ඉඳන් මේ පැත්තට යද්දී හතරවෙනියට හම්බ වෙන නමය මෙයා. හතරවෙනියට හම්බ වෙන නමය දිහා බලන්න. එතකොට මෙයා ගැන තමයි මේ අහන්නේ. මෙන්න මේ නමය ඉන්නේ මොන ස්ථානේද? දහස්ථානේ. දහස්ථානේ යන්න හරි. එහෙනම් දහස්ථානේ ඉන්නවා නම් නමය දහස්ථානේ ඉන්නේ 1000 ඒවා. 1000 ඒවා නමයක් කියන්නේ කී 10යිද? 910යි. අන්න හරි. එහෙනම් ඒකට උත්තරේ වෙන්න ඕනේ පුතේ. රෝමි ඉලක්කම් එකට උත්තරේ නිරූපණය වන අගය කීයද? 9000යි. රෝමි ඉලක්කම් එක ප්‍රශ්නෙට උත්තරේ 9000යි. ඊට පස්සේ රෝමි ඉලක්කම් 2 බිඳුව පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය කීයද? පුතේ මේ අහන්නේ බිඳුවෙන් දැක්වෙන අගය නෙමෙයි. බිඳුව ඉන්න ස්ථානය කවුද කියලා බලමු මුලින්ම. බිඳුව ඉන්න ස්ථානේ 10 ස්ථානේ. 10 ස්ථානයේ ස්ථානීය අගය 10යි. ස්ථානීය අගය කිව්වොත් 10යි. එතකොට 10 ඒවා කියලානේ අපි හිතන්නේ. එහෙනම් බිඳුව ඉන්න ස්ථානයට අදාළ ස්ථානීය අගය කීයද? බිඳුව. බිඳුවට අදාළ ස්ථානීය අගය 10යි. හැබැයි බිඳුවෙන් නිරූපණය වෙන අගය කීයද? බිඳුවයි. බිඳුවයි. එහෙනම් රෝමි ඉලක්කම් 3ට උත්තරේ වෙන්නේ බිඳුවයි. එතකොට මතක තියාගන්න මොන ස්ථානයක බිඳුව හිටියත් කොච්චර ලොකු ස්ථානයක බිඳුව හිටියත් බිඳුවෙන් නිරූපණය වන අගය කීයද? කීයමද? බිඳුවම තමයි. හොඳට මතක තියාගන්න එක. පුතේ මොන ස්ථානේ හිටියත් සමහර විට හිතන්න පුළුවන් දසදහස් ස්ථානේ වගේ බිඳුව හිටියොත් නෑ නෑ ඒකට ලොකු ගාණක් තියෙනවනේ කියලා. නෑ ඒකටත් තියෙන බිඳුවම තමයි. දසදහස් ස්ථානේ හිටියත් ඊට වඩා ලොකු ස්ථානයක හිටියත් බිඳුව නම් ඉන්නේ නිරූපණය වන අගය වෙන්නේ බිඳුවම තමයි. මතකයි නේද වැඩේ? හරි. ඊට පස්සේ රෝමි ඉලක්කම් 4. රෝමි ඉලක්කම් 4 ප්‍රශ්නේ. දකුණත කෙළවර සිට වම් අතට පස්වෙනියට යෙදී ඇති නමයෙන් නිරූපණය වන අගය. මෙන්න මෙයා ගැන අහන්නේ. අන්තිම නමය ගැන අහන්නේ. මෙන්න මෙයා. එයා ඉන්නේ පුතේ දසදහස් ස්ථානේ. දසදහස් ස්ථානේ ඉන්නේ 10000 ඒවා. 10000 ඒවා නමයක් කීයද? 90000යි. 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 එහෙනම් උත්තරේ යන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 90000යි. හරි. හරි වැරදි සම්පූර්ණ කරගන්න පුතේ. ඊට පස්සේ අපිට වගුවක් තියෙනවා. මම වගුව ලේසි වෙන්න ගන්නම් ඔයාලට ඩිස්ප්ලේ එකට. හරි. මෙන්න මේ වගුව තමයි අපිට ඊළඟට තියෙන්නේ පුතේ. පේනවද වගුව? හරි. දැන් අපි හිස්තැන් පුරවමු 9. 9 ඉලක්කම පිහිටි ස්ථානයේ නම අහනවා. පුතේ බලන්න අග කෙළවරේ ඉඳන් අග කෙළවරේ කිව්වහම දකුණු පැත්ත කෙළවරේ ඉඳන් යන්න ඕනේ. ගිහින් බැලුවහම 9 ඉන්නේ 3 වෙනියට. ඒ කියන්නේ එක ස්ථානයේ 10 ස්ථානය සියස්ථානය. එහෙනම් ස්ථානයේ නමට එන්න ඕනේ සියස්ථානය. සියස්ථානය එම ඉලක්කමෙන් නිරූපණය වන අගය. සියස්ථානය කියන්නේ 100 ඒවා 100 ඒවා ඉන්න තැනක 9 හිටියොත් මොන 100යිද? 900. හරි. ඊට පස්සේ 10 ස්ථානය. 10 ස්ථානය. කවුරු හරි දස ස්ථානය කියලා ලිව්වත් හරි. එතකොට 10 ස්ථානේ 9 හිටියොත් 10 ඒවා 9ක් 90යි. ඊට පස්සේ තියෙනවා පුතේ දහස් ස්ථානේ තමයි ඉන්නේ. දහස් ස්ථානය. එතකොට එතන ඉන්නේ 5. දහස් ස්ථානේ 5ක් ඉන්නවා කියන්නේ
වැරදුනා දහස් ස්ථානේ නෙමෙයි. කීයද? දහස් ස්ථානේද? නෑනේ. සියස් ස්ථානේ. 5 ඉන්නේ සියස් ස්ථානේ පුතේ. බලන්න. තුන්වෙනි ඉලක්කමනේ 5 ඉන්නේ තුන්වෙනි ඉලක්කමේ 5 ඉන්නේ සියස් ස්ථානේ. සියස් ස්ථානේ. සියස් ස්ථානේ නම් කීයද? 500යි. 500යි. ඊට පස්සේ 7 ඉන්නේ 10 ස්ථානය. 10 ස්ථානය නම් ඉන්නේ 70යි. 10 ස්ථානය නම් ඉන්නේ 70යි. ඊට පස්සේ 5 ඉන්නේ 10 ස්ථානෙම තමයි. එතකොට කීයද? 10 ස්ථානේ නම් 50යි. ඊට පස්සේ 4. අන්න දැන් 4 ඉන්නේ කවුද? දැන් 4 ඉන්නේ 10 ස්ථානේ. පුතේ පටල ගන්න එපා 10 ස්ථානේ නැත්නම් දස ස්ථානය සහ 10 ස්ථානය කියන පටල ගන්න එපා. 10 ස්ථානේ 4 ඉන්නවා නම් උත්තරේ වෙන්න ඕනේ 4000යි. ඊට පස්සේ ආයෙත් 100 ස්ථානේ ඉන්නේ 5. 100 ස්ථානේ ඉන්නවා කියන්නේ 500යි. දැන් මට කියන්නේ ඔය එක ඉන්නේ කොහෙද? ඊළඟ එකේ. ඒකේ එක ඉන්නේ දසදහස් ස්ථානේ. දසදහස් ස්ථානේ එක ඉන්නවා කියන්නේ වටිනාකම වෙන්නේ කොහොමත් 10000ම තමයි. 10000යි දෙක හිටියොත් 20000යි, තුන හිටියොත් 30000යි, හතර හිටියොත් 40000යි ඔය විදිහට වැඩි වෙවි යනවා. හරි. ඊට පස්සේ බිඳුව. බිඳුව ඉන්නේ මොන ස්ථානේද? බිඳුව ඉන්නේ සිය ස්ථානේ. සිය ස්ථානේ මේ මොන ස්ථානේ බිඳුව හිටියත් බිඳුවෙන් නිරූපණය වෙන වටිනාකම බිඳුවම තමයි. හරි. ඊට පස්සේ මෙතනදී තියෙනවා එක ස්ථානයේ 10 ස්ථානයේ සිය ස්ථානයේ 10 ස්ථානයේ 5 ඉන්නේ 10 ස්ථානය. 10 ස්ථානයේ තමයි 5 ඉන්නේ. 10 ස්ථානයේ 5 ඉන්නවා කියන පුතේ උත්තරේ 5000යි. හරි. ඔය විදිහට සම්පූර්ණ කරන්න ඇති නේද කට්ටියම? ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ අපිට 4 5 සහ 8 යන එක් එක් ඉලක්කම් එකවරක් පමණක් යොදා ලිවිය හැකි. යොදා ගනිමින් ලිවිය හැකි ස්ථාන තුනේ සංඛ්‍යා සියල්ල ලියන්නලු. එම එක් එක් සංඛ්‍යාවේ 8 පිහිටි ස්ථානයට අදාළ ස්ථානීය අගය සහ 8න් නිරූපිත අගය ලියන්න. හරි. ස්ථානීය අගයත් ලියලා 8න් නිරූපිත අගයත් ලියන්න කියනවා. අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ 4යි 5යි 8යි. තුන්වෙනි ප්‍රශ්නේ සඳහා අපිට දීලා තියෙන්නේ 4 ඉන්නවා 5 ඉන්නවා 8 ඉන්නවා. අපි මුලින්ම ලියමු චූටිම එක්කෙනා. ලියන්න පුළුවන් පොඩිම සංඛ්‍යාව. අපි දන්නවා පොඩිම සංඛ්‍යාව ලියද්දි ලොකුම ඉලක්කම අගට දාලා පොඩිම ඉලක්කම ලොකු ස්ථාන වලට දානවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් 458. මේකේ 8 ඉන්නේ ස්ථානීය අගය ගත්තොත් එහෙනම් 8 ඉන්නේ එක ස්ථානය. 8 ඉන්නේ එක ස්ථානය නිසා ස්ථානීය අගය වෙන්නේ 1යි. ස්ථානීය අගය 1යි 8න් නිරූපිත අගය 8යි. ස්ථානීය අගය 1යි 8න් නිරූපිත අගය 1යි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් 548. ඒකෙදිත් 8න් නිරූපිත ස්ථානීය අගය 1යි ස්ථානීය අගය 1යි 8න් නිරූපිත අගය වෙන්නේ 8යි. 8 ඉන්න ස්ථානීය අගය 1යි 8න් නිරූපිත අගය වෙන්නේ 8යි. ඊට පස්සේ 458 ලිව්වා 548 ලිව්වා. අපිට ලියන්න පුළුවන් අය දැන් 8 ඉන්න තැන චුට්ටක් මාරු කරලා 485. දැන් 8 ඉන්න 10 ස්ථානේ නිසා එයා ඉන්න ස්ථානීයගේ 10යි මෙතනදී එයාගේ නිරූපණය වෙන්නේ 80යි. තව කොහොමද ලියන්න පුළුවන්? අපිට පුළුවන් තව 584 කියලා ලියන්න. එතනදිත් 10යි නිරූපිතගේ 80යි. දැන් මෙන්න 8ට ඉන්නවා නම් ඉන්න පුළුවන් තව එක තැනයි. ඒ තමයි සිය ස්ථානේ. 854. එතකොට පුතේ 8න් නිරූපිත ස්ථානයගේ 100යි 8න් නිරූපිත වටිනාකම 800යි. තව එක්කින ලියන්න පුළුවන් 845. එතනදිත් 100යි ස්ථානීයගේ 8න් නිරූපිත වටිනාකම 800යි. ඔන්න ඔය විදිහට ලියලා නම් හරි. තව කවුරු හරි ඔයිට අමතරව මොන හරි ලියලා තියනවද? පුතේ ඔයාලා ලියලා තියනවද ඔය විදිහට උත්තරේ?
හරි නේද උත්තර ලියලානේ හරි අපි හතරවෙනි ප්‍රශ්නෙත් සාකච්ඡා කරමු හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි 2 4 5 9 කියන ඉලක්කම් හතරෙන් එක ඉලක්කමක් එකපාරක් විතරක් යොදාගෙන ස්ථාන හතරේ විශාලම සංඛ්‍යාව ලියන්න කියනවා ස්ථාන හතරේ කුඩාම සංඛ්‍යාව ලියන්න කියනවා එක් එක් ඉලක්කමෙන් නිරූපණය වෙන අගය ලියන්න කියනවා පුතේ අපි දන්න දෙයක් තමයි විශාලම සංඛ්‍යාව ලියනවා නම් සංඛ්‍යාවේ ලොකුම ස්ථාන වලට ලොකුම ඉලක්කම දෙන්න ඕනේ. එතකොට මෙතන ලොකුම ඉලක්කම 9. පැහැදිලිවම පේනවා 9 තමයි ලොකුම ඉලක්කම. එහෙනම් 9න් තමයි සංඛ්‍යාව පටන් ගන්න ඕනේ. 9 ඊට පස්සේ ලොකු එක්කෙනා 5 ඊට පස්සේ 4 ඊට පස්සේ 2. එතකොට කවුද සංඛ්‍යාව? මේ විශාලම එක්කෙනා විශාලම සංඛ්‍යාව වෙන්නේ 9542. එතකොට අපිට මේ එක එක්කෙනාගෙන් නිරූපණය වෙන අගය ලියන්න පුළුවන් දෙකෙන් නිරූපණය වෙන්නේ දෙකක්ම තමයි. 4ෙන් නිරූපණය වෙන්නේ 40ක්. 5ෙන් නිරූපණය වෙන්නේ 5 ඉන්නේ සියස්ථානෙනේ. එහෙනම් 5ෙන් නිරූපණය වෙන්නේ 500ක්. 9ෙන් නිරූපණය වෙන්නේ 9000ක්. හරි. එතකොට විශාලම සංඛ්‍යාව ওই විදිහට සකස් වෙනවා. ඒක ස්ථානීය අගයන් ওই විදිහට ලියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ලියමු පුතේ ඔහොමම කුඩාම සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාවදී අපි දන්නවා ලොකුම ඉලක්කම් වලට දෙන්න පුළුවන් පොඩිම තැනට තමයි යාව ලියන්නේ. ලොකුම ඉලක්කම් පොඩිම තැන ලියන්නේ. ඒ කියන්නේ මේක අනිත් පැත්තට ලියනවා වගේ. එතකොට ලොකුම ඉලක්කම් පොඩිම තැනට දෙනවා නම් චූටිම එකෙන් පටන් ගන්න ඕනේ. 2459. එතකොට දැන් අපිට මේ පිළිවෙලටම ලියන්නත් පුළුවන්. දෙකෙන් නිරූපණය වෙන්නේ 2000යි. හතරෙන් නිරූපණය වෙන්නේ 400යි. පහෙන් නිරූපණය වෙන්නේ 50යි. 9ෙන් නිරූපණය වෙන්නේ 9යි. දැන් පේනවද වැඩි? ඔන්න ස්ථානීය අගය ගැන හොඳට පැහැදිලි වෙන්න ඕනේ පුතේ. ස්ථානීය අගය කිව්වහම ඉලක්කමක් යෙදෙන තැන අනුව එයාට ලැබෙන වටිනාකම එකිනෙකට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි මේ ස්ථානීය අගය යටතේදී සාකච්ඡා කරේ. සම්පූර්ණ කරගන්න අපි අලුත් කොටසට යන්න ඕනේ. මේක සම්පූර්ණ කරගන්න ලියා ගන්න බැරි වෙච්ච අය මෙන්න ඊළඟ කොටස. හරි. මෙන්න මෙහෙමයි වැඩි. දැන් ඔයාලා හිතන්න ඔයාලා මොකක් හරි ලොතරැයි දිනුම් මැදීමකට හරි මොකක් හරි දෙයකට සහභාගී වෙනවා. ඔයාලටම මතක නෑ ඔයාලා සහභාගී වුණා කියලා හිතන්නකෝ මොකක් හරි ඔයාලා තිබ්බා මොකක් හරි ලොකු උත්සවයකට හරි මොකක් හරි ඒකට ගියාම රුපියල් 50ක් වගේ මුදලක් දීලා ඔයාලට තියෙනවා අංක කීපයක් සටහන් කරන්න. සටහන් කරලා ඒ අංක ටිකත් එක්ක ඔයාලා රුපියල් 50 බාර දෙන්න. ඊට පස්සේ එතන ඉන්න එක්කෙනා කියනවා ඔයාලට හරි ඔයාලට දිනුම් මැදීමෙන් තෑග්ගක් තියෙනවා නම් අපි ගෙදරට ලියුමක් එවන්නම් කියලා. දැන් ඔයාලා ගිහිල්ලා ඒකට සහභාගී වෙලා දවස් ගාණක් ඉන්නවා. දැන් මතකත් නැහැ රුපියල් 50ක් දුන්නා කියලා. ඔන්න දැන් හදිස්සියම පුතේ ගෙදරට ලියුමක් එනවා. ලියුම අරලා බලන්න දුවලා ගිහිල්ලා ඔයා. ඔයා තමයි දුවලා ගිහිල්ලා ලියුම් එක්කෙනාගෙන් ලියුම අරන් ලියුම කඩලා බලනවා. ඔයාලට ඇවිල්ලා තියෙනවා ලියුමක්. ඔබ මෙන්න මේ දින තරගයට සහභාගී වීමෙන් අපගේ ප්‍රධාන තෑග්ග නැත්තම් මුළු වටිනාකම දිනාගෙන තියෙනවා කියලා යටින් දාලා තියෙනවා ඔබ දිනාගත් මුදල කියලා මෙන්න මෙහෙම රුපියල් වලින් එහෙම දාලා තියෙනවා. මෙන්න මේ වගේ සංඛ්‍යාවක් දාලා තියෙනවා. දැන් ඔයාලට එකපාරට මොකද වෙන්නේ? මේ සංඛ්‍යාව දිහා දැක්කම අපි තවම චුට්ටක් අඩු කරමු. ඔච්චර ඕනේ නැහැ. ලංකාවේ එච්චර තියාගෙන වැඩකුත් නැහැනේ. හරි. මෙච්චරක් විතර තියෙනවා. මෙන්න මුදල. දැන් ඔයාලට එකපාරට ඕක දැක්ක ගමන් දැනෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොකද්ද? කීයක්ද කියලා හිතා ගන්න බෑ. දැන් දුවලා ගිහිල්ලා කාට හරි කියන්න හරි දැන් අම්මට තාත්තට හරි කියන්න අම්මේ මෙච්චරක් දිනුන කියලා කියන්න පුළුවන්ද? එකපාරට මේ සංඛ්‍යාව දැක්කහම හිතා ගන්න බෑ මේ මොකද්ද මේ කියලා. එතකොට මෙන්න මේ වගේ විශාල සංඛ්‍යා ලියන්න සහ කියවන්න පහසු වෙන විදිහට තමයි අද අපේ පාඩමේදී අපි ඉගෙන ගන්න පුතේ. මේ වගේ විශාල සංඛ්‍යාවක් ලිවීම හෝ කියවීමට පහසු වෙන්න අපි ඉගෙන ගන්න දෙයක් ගැන තමයි අද පාඩමේ මාතෘකාව වෙන්නේ. අද කොටස වෙන්නේ මාතෘකාව දාගන්න පුතේ සංඛ්‍යා කලාප. සංඛ්‍යා කලාප.
හරි. මේක තමයි අද ප්‍රධාන මාතෘකාව. අද කොටස. ඒ කියන්නේ අද මේ පාඩමක් අලුත් පාඩමක් නෙමෙයි පුතේ. ස්ථානීයගේ කොටසෙම ඊළඟ අනු කොටසක් සංඛ්‍යා කලාප. එතකොට මෙන්න මේ සංඛ්‍යා කලාප වල වැදගත්කම ඔයාලට තේරෙන්න ඕනේ. මේ වගේ විශාල සංඛ්‍යාවක් කියෝ ගන්න වුණොත් ඔයාලට ඒක කියෝ ගන්න පුළුවන්ද කියන එක. හරිද? ඒක තමයි මේ පාඩමේදී අපිට ලැබෙන වැදගත්ම දේ. ඉතා විශාල සංඛ්‍යා අපි විශාලයි කියලා හඳුන්වන සංඛ්‍යා පහසුවෙන් කියව ගන්න සහ පහසුවෙන් ලියන්න අවශ්‍ය නම් සංඛ්‍යා නාමය ලියන්න අවශ්‍ය නම් අපිට මේ සංඛ්‍යා කලාප ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. හරි? හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. ගන්න පුතේ මේ දින සංඛ්‍යාවක් මේ විදිහට එකපාරට දුන්නොත් කියවන්න බෑ. ඒක හැටි. දැන් මට කියන්නකෝ මෙතන කවුරු හරි ඉන්නවද මේ සංඛ්‍යාව කවුද කියලා කියන්න පුළුවන්? දැක්ක ගමන් එකපාරට කවුරු හරි ඉන්නවද? ඉන්නවනම් කතා කරන්න. නිහඬතාවයෙන් පෙනී යන්නේ කවුරුත් නැහැ කියලා. හරි කමක් නැහැ පුතේ. මටත් එකපාරට බෑ මම ලිව්වට. මටත් එකපාරට ඕක කියව ගන්න බෑ නිකන් ඔළුව කොලොප්පන් වෙනවා ඒක දැක්කහම. හරි? දැන් සමහර විට දැන් මේක ඇත්තටම වුණ සිද්ධියක් නම් ඇත්තටම දිනුම් මැදීමක් වුණා නම් පුතේ එකපාරට heart attack එකක් හැදෙනවා සතුරු දරා ගන්න බැරුව. බය වෙන්න එපා. එහෙම දිනුම් මැදීම් වෙන්නේ නැහැ මෙච්චර ලොකු ගානක. ඇදුනොත් ඇදෙන රුපියල් 20ක් වගේ තමයි මහජන සම්පතක් වගේ ගත්තොත් රුපියල් 20ක් විතර ඇදේ. එච්චරයි ඊට වඩා ඇදෙන්නේ නැහනේ. හරි මේ වගේ විශාල මුදලක් හෝ නැත්තම් මේ වගේ විශාල සංඛ්‍යාවක් ආවොත් අපිට පිහිටට ඉන්නේ එකම කෙනයි. ඒ තමයි සංඛ්‍යා කලාප. අපිට තියෙන පුතේ සංඛ්‍යා කලාපවල ප්‍රයෝජනෙ ගන්න. එතකොට කවුරු හරි අහනවා දැන් අපි හැමදේම ඉගෙන ගන්නේ මොනවා හරි අරමුණක් ඇති වෙන පුතේ. මොකද්ද අපි මේ සංඛ්‍යා කලාප ඉගෙන ගැනීමෙන් අපිට තියෙන ප්‍රයෝජනෙ? අපිට තියෙන ප්‍රයෝජනෙ තමයි පුතේ ඊටා විශාල සංඛ්‍යා. සාමාන්‍යයෙන් අර අපි කතා කරපු දැන් ඉස්සරලා ලිව්වා වගේ යම්කිසි විශාල සංඛ්‍යාවක් පහසුවෙන් කියව ගන්න සහ පහසුවෙන් ලියන්න අපිට සංඛ්‍යා කලාපවල ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ සංඛ්‍යා කලාපයක් කියන්නේ? සංඛ්‍යා කලාපයක් කියන්නේ බොහොම ලේසියි පුතේ. සංඛ්‍යාවක දකුණු පැත්තේ ඉඳන් දකුණු පැත්ත කියන්නේ ඈත කෙළවර එක ස්ථානයේ තියෙන. සංඛ්‍යාවක එක ස්ථානයේ ඉඳන් මම වෙනම නෝට් එකක් දෙනවා මේක හොඳට අහගන්න. මේ කියන එක පොඩ්ඩක් හොඳට අහගන්න. සංඛ්‍යාවක අග ඉලක්කමේ ඉඳන් අග ඉලක්කම කියන්නේ පුතේ එක ස්ථානයේ. එක ස්ථානයේ ඉඳන් ඉලක්කම් 3 ගානේ සෙට් වලට වෙන් කරනවා. 3 3 3 3 වෙන් කරනවා. අග ඉඳන් 3 3 වෙන් කරනවා. වෙන් කරාම ඒ වෙන් කරන 3කට තමයි කියන්නේ සංඛ්‍යා කලාපයක් කියලා. වෙන් කරන ඉලක්කම් 3කට. හැබැයි පුතේ ඔයාලට ප්‍රශ්නයක් එයි ඔහොම වෙන් කරන් යද්දී මුල් ටිකේදී ඒ කියන්නේ මුලින්ම වෙන් කරන්න ගත්ත ඒවාට 3ක්ම තියෙයි. සමහර විට අන්තිම කෙනාට ඉලක්කම් 3ක්ම නැති වෙන්න පුළුවන්. 2ක් වෙන්න පුළුවන්. ඕක කිව්වට කටින් කියනට වඩා ලියලම පෙන්නන්නම් පුතේ. ඔන්න බලන්න. සංඛ්‍යාවක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් මම ඕක අග ඉඳන් ඉලක්කම් 3 ගානේ වෙන් කරනවා. මම දැනට වෙන් කරගන්නම් මෙන්න මෙහෙම. ඔන්න ඔහොම වෙන් කරාම දැන් ඔයාලට පේන්න ඕනේ අග ඉඳන් 3 3 3 3 වෙන් කරන් ආවා. අන්තිම සෙට් එකේ 3ක්ම නැහැ. අන්තිම සෙට් එකේ එකයි ඉන්නේ. කමක් නැහැ. අන්තිම සෙට් එකේ දෙකක් ඉන්න පුළුවන්. කමක් නැහැ. හැබැයි මේ මුලින්ම වෙන් කරගත්ත මේ වගේ ඒවට අඩු කරන්න පුළුවන්ද? බෑ පුතේ. අනිවාර්යයෙන්ම අග ඉලක්කමේ ඉඳන් තමයි මේවා වෙන් කරගන්න ඕනේ. සංඛ්‍යාවක අග ඉලක්කමේ ඉඳන් වම් පැත්තට සංඛ්‍යාවකේ අග ඉලක්කමේ ඉඳන් වම් පැත්තට තමයි මේවා වෙන් කරන්නේ. එහෙනම් සංඛ්‍යා කලාප වෙන් කිරීම කොහොමද කියලා ගත්තොත් එහෙම සංඛ්‍යා කලාප ඇත්තරම පොතේ සංඛ්‍යා කලාප වල ප්‍රයෝජනේ තමයි අපිට විශාල සංඛ්‍යා ලිවීමේ සහ කියවීමේ පහසුවට. විශාල සංඛ්‍යාවක් ලිවීමේ සහ කියවීමේ පහසුවට තමයි මේ සංඛ්‍යා කලාප වල ප්‍රයෝජනේ තියෙන්නේ. ඒත් එක්කම තව ප්‍රයෝජනයක් තියෙනවා. සංඛ්‍යාවක් සම්මත ආකාරයට ලියන්න. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්න. සම්මත ආකාරය කියන්නේ මොකක්ද කියලා. එතකොට කවුරු හරි ඇහුවොත් ඔයාලගෙන් මට දැන් මේකට උත්තර දෙන්න ඔයාලා මයික් එක මියුට් කරලා අන්මියුට් කරලා සංඛ්‍යා කලාප වලින් ඔයාලට ලැබෙන ප්‍රයෝජන 3ක් කියන්න. කියන්න බලන්න. මම ආයෙ මතක් කරන්නම්. විශාල සංඛ්‍යා ලියන්න පහසු වෙනවා. එකයි. විශාල සංඛ්‍යා කියවන්න පහසු වෙනවා. එකයි. තුන්වෙනියා සංඛ්‍යා සම්මත ආකාරයෙන් ලියන්න පහසු වෙනවා. එහෙනම් සංඛ්‍යා කලාපවල ප්‍රයෝජන තමයි පුතේ විශාල සංඛ්‍යා ලිවීමට, විශාල සංඛ්‍යා කියවීමට සහ සංඛ්‍යාවක් මොනමත ආකාරයෙන් ලිවීමටද? සම්මත ආකාරයෙන් ලිවීමට. එහෙනම් සංඛ්‍යා කලාප අපි ප්‍රයෝජනයට ගන්න ඔන්න ඔය සඳහා. එතකොට සංඛ්‍යා කලාප කොහොමද වෙන් කරන්නේ?
සංඛ්‍යාවක අග කෙලවරේ සිට එහෙම නැත්නම් එක ස්ථානයේ සිට ඉලක්කම් 3 බැගින් වෙන් කරාම ඒ තුනේ සෙට් එකකට තමයි කියන්නේ මොකක් කියලාද සංඛ්‍යා කලාපයක් කියලා. පැහැදිලිද මේ කියපු ටික? හරි. එහෙනම් අපි ඒ සටහන පොඩියට ලියාගමු පුතේ සංඛ්‍යා කලාපයක් ගැන දැනගන්න ඕන ටික. මාත් බෝඩ් එකේ නෝට් එක දාන්නම්. ඒත් එක්ක මම කියනකොට ඔයාලා ලියන්න. ලියමු පුතේ සංඛ්‍යා කලාප කියලා ලිව්වහම ලියමු පුතේ විශාල සංඛ්‍යා මාත් එක්කම ලියාගෙන යමු. කියවීමේ හා ලිවීමේ පහසුවටත් කියවීමේ හා ලිවීමේ පහසුවටත් කියවීමේ හා ලිවීමේ පහසුවටත් ක්‍රමාවක් දාලා සංඛ්‍යා සම්මත ආකාරයට ලිවීමටත් සංඛ්‍යා සම්මත ආකාරයට ලිවීමටත් සංඛ්‍යා කලාප ප්‍රයෝජනවත් වේ. සංඛ්‍යා කලාප ප්‍රයෝජනවත් වේ. ඒ තමයි සංඛ්‍යා කලාප ගැන අපි දැනගන්න ඕන මූලික දේ. සංඛ්‍යා කලාප වල ප්‍රයෝජනෙ. හරි? ඊට පස්සේ කොහොමද සංඛ්‍යා කලාපයක් අපි වෙන් කිරීම කරන්නේ? ඒක ලේසි පුතේ. සංඛ්‍යාවක් ලිව්වහම දකුණු පැත්ත වම් පැත්ත කියලා තියෙනවනේ. දකුණු පැත්ත කියන්නේ අග පැත්ත. අපේ දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට එද්දි එක ස්ථානයේ ඉඳන් ක්‍රමයෙන් වැඩි වෙවි තමයි එන්නේ. එහෙනම් අපි කරන්න පටන් ගන්න පුතේ සංඛ්‍යාවක දකුණු කෙළවරේ සිට දකුණු කෙළවරේ ඉන්නේ මොන ස්ථානේද? එක ස්ථානේ. දකුණු කෙළවරේ සිට එනම් මොක ස්ථානයේ සිටද? එනම් එක ස්ථානයේ සිට එක ස්ථානයේ සිට ඉලක්කම් 3 බැගින් වෙන්කර ඉලක්කම් 3 බැගින් වෙන්කර සංඛ්‍යා කලාප සකසයි. සංඛ්‍යා කලාප සකස් කරයි. හරි. ඔතෙන්ට එනකන් සටහන සම්පූර්ණ කරගන්නක පුතේ. ඕකේ පොඩි දෙයක් තියෙනවා මම ඒක ලිව්වේ නැහැ පුතේ. ඒකත් ලියාගම්මු. මේකෙදි වෙන්නේ දකුණේ සිට නැත්නම් දකුණු කෙළවරේ සිට දකුණු කෙළවරේ සිට අපි යන්නේ සංඛ්‍යා කලාප වෙන් කරගන්න වමට. දකුණු කෙළවරේ සිට වම් පැත්තට යන්නේ. දකුණු කෙළවරේ සිට වම් පැත්තට ඒකත් පොඩ්ඩක් ලියාගමු පුතේ. දකුණු කෙළවරේ සිට ඒ කියන්නේ එක ස්ථානයේ සිට වම් අතට වම් පැත්තට තමයි යන්නේ. ඒ කියන්නේ මුලට සංඛ්‍යාව අග කෙළවරේ ඉඳන් මුල් කෙළවරට. ඒ අද්දි ආයි මං කියනවා පුතේ මුලින් හම්බ වෙන සංඛ්‍යා කලාපවල ඉලක්කම් 3ම තියෙන්න ඕනේ. අවසාන සංඛ්‍යා කලාපෙට ඉලක්කම් 3ම නැති වෙන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි පටන් ගන්න අග කෙළවරේනේ. අග කෙළවරවල 3 සම්පූර්ණ වෙලා නැත්තම් වැරදි. හොඳට මතක තියාගන්න මම උදාහරණයක් කියලා දෙන්නම්. අපි බලමු පුතේ කොහොමද සංඛ්‍යාවක් කලාප වලට වෙන් කරන්නේ කියලා උදාහරණයක් එක්ක. අපි මෙන්න මෙහෙම සංඛ්‍යාවක් ගමු. හරි. දැන් මේකනේ සංඛ්‍යාව අපිට හම්බ වෙන සංඛ්‍යාව. මෙයා තමයි අපිට හම්බ වෙන සංඛ්‍යාව. පුතේ එකපාරට ඔයාලට 3 වෙන් කරද්දී සංඛ්‍යා කලාප වලට වෙන් කරලා ලියද්දි මේක බොහොම ලේසියෙන් මම කියන්නම්. ඔයාලා තියෙන පැන්සලක් අරන් ඉවරලා අගේ ඉඳන් 3ක් ගහින්න.
පොඩි ඉරක් ගහන්න. අගේ ඉඳන් 3ක් ගයින්න පොඩි ඉරක් ගහන්න. 3ක් ගයින්න ඉරක් ගහන්න. 3 වෙන් කරන්න. දැන් ඔයාලට එතකොට පැහැදිලි මුල් 3ට ඉලක්කම් 3 ගානේ තියෙනවා. අන්තිම 3ට ඉලක්කම් 2යි තියෙන්නේ. මේ ඉඳන් 3 මේ විදිහට අපිට අගේ ඉලක්කමේ ඉඳන් 3 වෙන් කරගන්න පුළුවන් වුණා. ඒ වෙන් කරගද්දී මුල් 3 ඊළඟ 3 ඊළඟ 3 ඔහොමම ගියාම දෙන්නෙක් ඉන්නවා අන්තිමට ඉතුරු වෙච්ච දෙන්නෙක් ඉන්නවා එයාට 3ක්ම වෙන් කරගන්න නැහැ. ඒත් කමක් නැහැ. අන්තිමටම එක්කෙනාට ඉලක්කම් 3ක්ම ඕනේ කියලා එකක් නැහැ. ඒක මතක තියාගන්න. අන්තිම කලාපෙට ඉලක්කම් 3ක්ම එන්න ඕනේ කියලා එකක් නැහැ. දැන් මේ සාම සංඛ්‍යා කලාප වෙන් කරා කියලා එක නෙමෙයි මේ කරේ. දැන් තමයි අපි සංඛ්‍යා කලාප වෙන් කරලා ලියන්නේ. මම මේ වෙන් කරන්න උවමනා වෙන්න නිකන් පැන්සලකින් ඉරි ටිකක් ගහගන්න කියලා තමයි ඔයාලට කිව්වේ. මම මේක කලාප නෑ පුතේ ලියන්න එපා. පොඩක් ඉන්න. දැන් මේ සංඛ්‍යා කලාප වෙන් කරාම මේ කලාපයකට ඉලක්කම් 3ක් අයිති වෙන්න ඕනේ. සංඛ්‍යාවක කලාපයකට ඉලක්කම් 3ක්නේ. ඒතර අන්තිම එක්කෙනාට ඉලක්කම් 3ක් නැති වුණාට කමක් නැහැ. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ පුතේ මොනවාද මේ සංඛ්‍යා කලාප කියලා. වෙන් කරන්න පටන් ගත්ත පළවෙනි කලාපය අපි හඳුන්වන්නේ ඒකක කලාපය කියලා. ඊට පස්සේ දහස් කලාපය, ඊට පස්සේ මිලියන කලාපය, ඊට පස්සේ ලොකුම කලාපය අපිට කතා කරන්න තියෙන මිලියන කලාපෙනුත් පස්සේ එන එක්කිනා බිලියන කලාපය. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව අපි කලාප වලට වෙන් කිරීමක් කරගද්දී අපිට පුළුවන් මෙන්න මේ විදිහට සංඛ්‍යා කලාප වෙන් කිරීමක් කරලා ලියන්න. දැන් අපි 3 වෙන් කරලා නිසා ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඉතින් අගේ ඉඳන් මුලින්ම ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි සංඛ්‍යා 3 වෙන් කරගත්ත නිසා අපිට ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. සාමාන්‍යයෙන් කරන්නේ කලාප දෙකක් අතර හිඩසක් ඇතුව ලියන්නේ පුතේ. එතකොට අපි මේක හඳුනා ගන්න නිසා මේ කලාප වල නම් කිරීම කරමු මෙන්න මෙහෙම. එතකොට මේකෙදි 3ක්ම නැහැ, කමක් නැහැ, අන්තිම එක්කිනාට නැහැ. මේක ඒකක කලාපය. ඒකක කලාපය. මෙයා දහස් කලාපය. පොඩි වෙලාවක් දෙන්නම් පුතේ ලියන්න. දැන් අහගන්න. දහස් කලාපය. මෙයා මිලියන කලාපය. මෙයා බිලියන කලාපය. හරි. පළවෙනියටම ඔයාලා කරන්න ඕනේ පුතේ සුදු පාටින් ඉර ගහලා තියෙන තැන් වලට පැන්සලකින් ඉරි ගහලා වෙන් කිරීමක් කරා කියන එක අඟවන්න. ඔක ලියා ගන්න දැන්. කලාප ටිකත් හොඳ අවබෝධයෙන් ලියා ගන්න. අපි යමු තව උදාහරණයකට. හරි. මෙන්න මෙයාව සංඛ්‍යා කලාප වෙන් කරගත්තොත් මම පහසු වෙන්න මම මෙහෙම පොඩි පැන්සලකින් නෝට් එකක් වගේ දාගන්නම්. මෙහෙම තුනකට වෙන් කරගන්නම්. ඊට පස්සේ ඔන්න අපිට ලියා ගන්න පුළුවන් වෙන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පැන්සලකින් වගේ දාගත්තාම පුතේ ඔයාලට මකලා දාන්න පුළුවන් පස්සේ ඕන. මෙන්න මෙයාව මේ විදිහට කාණ්ඩ වෙන් කරගෙන සංඛ්‍යා කලාප වලට වෙන් කරගෙන ඒව නම් කරන්න පුළුවන්. මෙයා ඒකක. මෙයා දහස් කලාපය. ඔක ලියා ගන්න ඕනේද? ඔය ලියා ගන්න පුතේ. මෙයා මිලියන කලාපය. හරි. ඔහොමම චුට්ටක් අහන්න ලියන්න එපා. පොඩ්ඩක් අහගන්නකෝ. දැන් අපි මෙයාව කියවන විදිහත් ලියමු. කොහොමද කියවන්නේ කියලාත් බලමු. ඔන්න බලන්න පළවෙනියටම මේකට පුතේ කියවන්න අපිට සංඛ්‍යා කලාපේ නමත් උවමනා වෙනවා. මුලින්ම අපි සාමාන්‍ය සංඛ්‍යාවක් කියවන විදිහට මෙන්න මේ පැත්තෙන් ඉඳන් කියවන්න පටන් ගත්තොත් එහෙම මේ මුල්ම කොටුවේ ඉන්නේ නැත්තම් මිලියන කලාපේ ඉන්නේ කවුද පුතේ 348 ඊට පස්සේ 493 අන්තිමට 531 හැබැයි ඕක කියවන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට අගට කලාපේ නමත් කියනවා කලාපේ නම කියන්නේ ඒ අදාළ කලාපෙත් කියනවා ඔන්න මම එකපාරක් කියවනවා හොඳට තේරුම් ගන්න 348 මිලියන 493,000 කියන්නේ 93,000 කියලා කියන්නේ පුතේ 348 මිලියන 493,531 අන්තිම කියලා නිකම්ම කියවලා දානවා බලන්නයි 348 මිලියන
493,531. ඔන්න ඔහම තමයි කියවන්නේ. පැහැදිලිද? මොන්න මං කියවන විදිහත් වචනෙන් ලියනවා. කලාපේ නම තමයි අගට එන්නේ. කියවන විදිය මම මෙතනින් ලියනවා. ඔයාලා ලියා ගන්න දැන්. 348 සම්පූර්ණ එකම ලියා ගන්න පොතේ මම මේක බෝඩ් එකේ දාන්නම්. හරි. ඔන්න කියවන ආකාරයත් යටින් ලියලා තියෙනවා පුතේ. ඒකත් එක්කම ලියා ගන්න. අපි තව උදාහරණයකට යමු. හරි. මෙයාවත් මෙන්න මේ විදිහට වෙන් කරගත්තොත් මේ විදිහට එතකොට එක්කෙනෙක් ඉතුරු වෙන අන්තිම කලාපෙට කමක් නැහැ. මෙන්න මෙහෙම. ඔන්න ඔහම කලාප වෙන් කරගත්තාම මෙයා ඒකක මෙයා දහස් මෙයා මිලියන පොඩක් ඉන්න පුතේ දැම්මම ලියන්න එපා. මේක මිලියන මෙයා බිලියන. ඔන්න බිලියන කලාපයකුත් ඇවිල්ලා. දැන් ඕක කොහොමද කියවන්නේ? කියවද්දී 7 බිලියන කියන්නේ නෑ පුතේ. 7 බිලියන කියන්නේ. එතකොට කොහොමද කියන්නේ? 7 බිලියන. 7 බිලියන. 7 බිලියන 598 මිලියන 7 බිලියන 598 මිලියන මිලියන ඊට පස්සේනේ දහස් මිලියන 870 ඔන්න හිතන්න තැනක් තියෙනවා 2000 කියන්නේ 872,000 කියන්නේ 872,000 කියලා කියන්නේ දෙක අගට දහස් ආවහම 2000 කියලා හැදෙනවා 872,000 කියන්නේ 872,000 531 අන්තිම එක්කෙනා නිකම්ම ලියනවා 531 ඔච්චරයි ඔන්න ඔය විදිහට තමයි කියවන්නේ හරි මේකත් ලියා ගන්න පුතේ හරි ආගන්නකො පුතේ සමහර වෙලාවට ආයෙ දාන්න පුළුවන්ද? හරි පුතේ මම දාන්නම් හරි මේ අහගන්නකො සමහර වෙලාවට අපි සංඛ්‍යා කලාප වෙන් කරලා ලියද්දි පුතේ චූටි ක්‍රමා ලකුණකුත් යොදා ගන්නවා. ක්‍රමා ලකුණකින් උනත් සංඛ්‍යා කලාප වෙන් කරගන්න පුළුවන්. ඔහොම කොටු ගහන්න නැතුව සංඛ්‍යා කලාප වෙන් කරන්න පුළුවන්. හැබැයි සංඛ්‍යා කලාප වෙන් කරලා හොඳට අහගන්න සංඛ්‍යාවක සම්මතාකාරයෙන් දක්වනවා කියන්නේ ක්‍රමා දාන්නේ නැහැ. සංඛ්‍යා කලාප දෙකක් අතර පොඩි හිඩසක් සහිතව ලියන එකට තමයි කියන්නේ පුතේ සම්මතාකාරයෙන් දක්වනවා කියලා. සංඛ්‍යා කලාප දෙකක් අතර චූටි හිස් තැනක්. පොඩි හිස් තැනක්. ලොකු නෙමේ පොඩි හිස් තැනක් සහිතව ලියන එකට තමයි කියන්නේ සංඛ්‍යාවක් මොනමතාකාරයෙන් ලියනවා කියලාද සම්මතාකාරයෙන් ලියනවා කියලා. එහෙනම් පොඩි මාතෘකාවක් ලියා ගන්න පුතේ සංඛ්‍යාවක් සම්මතාකාරයෙන් දැක්වීම. සංඛ්‍යාවක් සම්මතාකාරයෙන් දැක්වීම. සංඛ්‍යාවක් සම්මතාකාරයෙන් දැක්වීම. හරි. එයටද ලියාගමු පුතේ. සංඛ්‍යාවක් කලාපවලට වෙන් කර පසු
සංඛ්‍යාවක් කලාප වලට වෙන් කළ පසු එම කලාප අතර කුඩා හිස්තැනක් සහිතව කුඩා හිස්තැනක් සහිතව ලියා දැක්වූ විට එය සංඛ්‍යාවක සම්මත ආකාරයයි. පුතේ සම්මත ආකාරය මතක තියාගන්න කමා දාන්නේ පොඩි හිස්තැනක් සහිතව ලියන එක කරන්නේ. මම උදාහරණයක් පෙන්නන්නම්. අපි මෙහෙම ගමු උදාහරණ සංඛ්‍යාවක් මෙන්න මේ විදිහට හරි. මෙන්න මේ සංඛ්‍යාව මම පැන්සලකින් මෙන්න මෙහෙම ඉලක්කම් 3 වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඉවරලා පස්සේ මේක ලස්සනට ලියන්න පුළුවන් පුතේ සම්මත ආකාරයට ලියද්දි දැන් ඉලක්කම් වෙන් කරගෙන ඉවරනේ. එහෙනම් මුලින්ම ලික්කනාව වෙන් කරගත්ත නිසා මෙහෙම ලිව්වා. හිස්තැනක් තිබ්බා. ඊළඟ සෙට් එක ලිව්වා. ලොකු හිස්තැනක් නෙමෙයි. හිස්තැනක් තිබ්බා. ඊළඟ සෙට් එක ලිව්වා. හිස්තැනක් තිබ්බා. ඊළඟ සෙට් එක ලිව්වා. ඔන්න ඔය විදිහට තමයි පුතේ සම්මත ආකාරය ලියනවා කියන්නේ. අපිට පැන්සලකින් පුළුවන් අගේ ඉඳන් 3 වෙන් කරගන්න. වෙන් කරගත්තට පස්සේ අපි දන්නවනේ මේ හිස්තැන එන්න ඕන තැන ඒ විදිහට ලස්සනට මේක වෙන් කරගන්න පුළුවන්. ඕකට තමයි කියන්නේ සම්මත ආකාරය කියලා. ඒතර ඔයාලට විභාගෙදී හරි සංඛ්‍යාවක් දීලා සම්මත ආකාරයෙන් දක්වන්න කිව්වොත් ඔයාලා කරන්න ඕනේ කලාප වෙන් කරලා ඉවරලා ඒ කලාප දෙකක් අතර හිස්තැනක් එන විදිහට වැඩේ කරන එක. හරි සම්පූර්ණ කරගන්න. අපි බලමු තව උදාහරණ ටිකක්. මේක කොහොමද? පැන්සලකින් අපිට මෙන්න මෙහෙම ඉලක්කම් ටික වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගත්තට පස්සේ ඔන්න කලාප වලට වෙන් වුණා. කලාප වලට වෙන් වුණාම පුතේ ඒ කලාප අතර පොඩි හිඩසක් සහිතව ලියන්නයි තියෙන්නේ. ඔන්න සම්මත ආකාරය. තව එකක් බලමු. හරි මේකත් අපිට මේ විදිහට වෙන් කරගන්න පුළුවන්. ලියා ගන්න ඕනේද? පොඩක් ඉන්න පුතේ බලන් ඉන්න. බලන් ඉවරලා ලියන්න. 59 ලිව්වයි කලාපේ ඊට පස්සේ 878 ඊට පස්සේ 273 ඊට පස්සේ හිස්තැනක් තියලා 392. පුතේ මම මේක මෙහෙමම කියවන විදිහත් චුට්ටකින් කියලා දෙනවා. ඒ නිසා පොඩ්ඩක් බලන් ඉන්න. සමහර තැන් විශේෂයෙන් කියවන තැන් ටිකක් තියෙනවනේ අපිට අහුවෙන. ඒක තමයි ඒ වගේ ඒවා පොඩ්ඩක් විශේෂයෙන් අහගන්න ඕනේ. හරි මෙයාවත් අපි බලමු වෙන් කරගත්තොත් මෙන්න මේ විදිහට 3 3 වෙන් කරගත්තාම සම්මත ආකාරයෙන් ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. හරි. පුතේ ඔහොමම අහගන්න. මේවා කොහොමද කියවන්නේ? දැන් සංඛ්‍යා කලාපේ නම නැති වුණාට අපි දන්නවනේ මේක. පළවෙනි සංඛ්‍යාව දිහා බලන්නකෝ. පළවෙනි උදාහරණ සංඛ්‍යාව දිහා බලන්නකෝ. එයාගේ ඒකක දහස් මිලියන. ඒකක දහස් මිලියන කලාප තුනයි තියෙන්නේ. ඒකක දහස් මිලියන. එහෙනම් මිලියන කලාපේ ඉන්නේ 343, දහස් කලාපේ ඉන්නේ 435, 872 තමයි ඒකක කලාපේ ඉන්නේ. එහෙනම් ඔන්න කියවන විදිය. 343 කියන්නේ 3. අල් නයන්නෙන් ඉවර වෙනව ගොඩක් ඒවා අල් නයන්නෙන් තමයි පුතේ සම්බන්ධ කරන්නේ. 343 මිලියන 435,000 හරිද? ඒකත් 35,000 වෙනවා. 872. ආයි පාරක් කියමු. 343 මිලියන 435,872. ඊට පස්සේ එක්කිනා 59 බිලියන 878 මිලියන 273,392. ඊළඟ එක්කෙනා 924 බිලියන 348 මිලියන 531,000. 1000 කියන්නේ 1428. පැහැදිලිද කියවන විදිහ? සමහර තැන් තියෙනවනේ පුතේ අපි හුරු වෙලා තියෙනවා 5 මිලියන නැහැ නැත්නම් 5 මිලියන කියන්නේ 5 මිලියන 5 මිලියන. අන්න ඒ විදිහට තමයි අපි කියන්නේ.
ඒ විදියට හුරු වෙන්න. හරිද? මේ ටික ලියා ගන්න ගමන්ම ඔයාලත් තනියම කියවන්න පුරුදු වෙන්න. ගැටලුවක් තියෙනවා නම් මම කියලා දෙන්නම් ආයි ඉස්සරහට. ඒ ඔයාලට අහගන්න පොඩ්ඩක් අහගන්න මෙතනදී. කාට හරි සංඛ්‍යා කලාප වෙන් කරන්න ඕන නම් ක්‍රම ලකුණක් දැම්මට කමක් නැහැ. හැබැයි සම්මතාකාරයේදී ක්‍රම ලකුණු දාලා ලිව්වොත් වැරදි. සම්මතාකාරයෙන් ලියනවා කියන්නේ පුතේ වෙන් කරගත්ත මොනවා හරි ක්‍රමයකින් වෙන් කරගත්ත සංඛ්‍යා කලාප දෙකක් අතර චූටි හිඩසක් සහිතව ලියන එක තමයි සම්මතාකාරය කියන්නේ. එකත් අහගන්න පටල ගන්න එපා. හරි. අපි බලමු පිටු අංක 15 අපිට තියෙන පුතේ සංඛ්‍යා ටිකක් උදාහරණ දීලා ඔය පේනවනේ ඔයාලට කලාප පහකින් වෙන් කරලා තියෙනවා. කලාප වෙන් කරලා තියෙනවා. මිලියන කලාපේ ඉන්නේ 2, දහස් කලාපේ ඉන්නේ 836, ඒක කලාපේ ඉන්නේ 696. එතකොට මේ සංඛ්‍යාව කියවන ආකාරය වෙන්නේ 2 මිලියන කියලා නෑ. දැන් පේනවා 2 මිලියන. 2 මිලියන 696 දෙමිලියන 836,696 ඒ විදිහට තමයි කියවලා තියෙන්නේ. ඊට පස්සේ තව උදාහරණයක් දීලා තියෙනවා. එයාගේ වෙන් කරාම මිලියන කලාපෙට 967, දහස් කලාපෙට 476, ඒකක කලාපෙට 568. මෙම සංඛ්‍යාව කියවනු ලබන්නේ කියලා කියවන විදිය කියලා තියෙනවා. 967 මිලියන අන්න බලන්න 67 කියලා කියලාත් නෑ එතන. 67 මිලියන කියලා තියෙන්නේ. ඒවා චුට්ට ඔයාලා හුරු වෙද්දි ඔයාලට මේක ඉබේම කියවෙනවා පුතේ මේ විදිහට. 476,568. ඒක නම් ලේසියෙන් අන්තිමට කියවලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ උදාහරණය බිලියන කලාපේ 7 තියෙනවා. 7 බිලියන කියලා නැහැ. 7 බිලියන කියලා තියෙන්නේ බලන්න. 7 බිලියන 686 මිලියන 975,623. ඒ සංඛ්‍යාව ඒ විදිහට තමයි කියවන්නේ. ඊට පස්සේ ඊළඟ සංඛ්‍යාව ඒකේ බිලියන කලාපේ 675 තියෙනවා. මිලියන කලාපේ 278 තියෙනවා. දහස් කලාපේ 285 තියෙනවා. 676 තියෙනවා ඒකක කලාපේ. එතන ඔක කියවන විදිහ 675 බිලියන 278 මිලියන 285,676. පුතේ ඔයාලට තියෙන මේ උදාහරණ ටික ඔයාලගේ පොතේ ලියා ගන්න ওই විදිහ. සම්මත ආකාරයෙන් ලියන්නලු. අපි ඒකට යමු. කොහොමද සම්මත ආකාරයෙන් ලියන්නේ කියලා බලන්න. දැන් අපි දන්න දැනුමම තමයි එතන පාවිච්චි කරන්න තියෙන්නේ. මම පොඩ්ඩක් ඒක මතක් කරන්න පුතේ. බලන්න. සංඛ්‍යා විදියට දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. මේක අපි දන්න කෙනෙක් 72350. ඉතින් මෙයාවත් සම්මත ආකාරයෙන් ලියන්න පුළුවන්. කරන්න තියෙන්නේ මොකද්ද? කලාප දෙකක් කලාපයක් වෙන් කරන්න. මෙයාගේ නෑ එකයි වෙන් කරන්න තියෙන්නේ. එතකොට 72 ලියලා හිස් තැනක් ලියලා තමයි අපිට 350 ලියන්න වෙන්නේ. එහෙනම් සම්මත ආකාරය කියන්නේ ඕක. ඊට පස්සේ ඊළඟ සංඛ්‍යාව කවුද? 55000ද නෑ. ඊට වඩා ලොකු සංඛ්‍යාවක් බිංදු තියෙනවා. අනේ බිංදු 3යි තියෙන්නේ. බිංදු 3යි තියෙන්නේ. එහෙනම් ඒකත් වෙන් කරන්න පුළුවන් පුතේ බොහොම ලේසියෙන්. 55යි බිංදු 3යි වෙනම එන්න ඕනේ. බිංදු 3 එක කලාපයක් 55 එක කලාපයක්. ඊළඟ සංඛ්‍යාව ටිකක් දිගයි. ඊට වඩා ටිකක් ලොකු එක්කෙනෙක්. මෙන්න මෙහෙම ඉන්නේ. අපි ආවත් වෙන් කිරීමක් කරොත් මෙහෙම වෙන් කරන්න පුළුවන්. 27 එක කලාපයකට අයිති, 201 තව කලාපයකට අයිති, 125 තවත් කලාපයකට අයිති. ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට සංඛ්‍යාව දීලා තියෙනවා. කොහොමද වෙන් කරන්න පුතේ? අගින් ඉඳන් 3ක් වෙන් කරා. ඊට පස්සේ ඊළඟ 3 වෙන් කරා. මෙන්න මෙහෙම. ඊට පස්සේ ඔය ටික හිස් තැන් සහිතව ලියනවා. මොන වගුවද සර්? වගුව නෙමෙයි පුතේ මේ අභ්‍යාසයේ 2 3 අපි සාකච්ඡා කරන්නේ. 2 3 අභ්‍යාසය පේනව නේද? සම්මතාකාරයෙන් ලියන්න කියලා මම ඔන්න ඩිස්ප්ලේ කර ගන්නම්. මෙන්න මේව. මේ තියෙන පහත දක්වන එක් සංඛ්‍යාව සම්මතාකාරයෙන් ලියන්න. අන්න ඒක. හරි නේද? ඔන්න ඔය ටික තමයි තියෙන්නේ පුතේ. ඊට පස්සේ ඒකේ ඉතුරු ටිකත් කියලා දෙන්නම්. ඉතුරු ටිකත් කියලා දෙන්නම් මොකද්ද කියලා බලන්න. මෙන්න මෙහෙමනේ ඉන්නේ. අන්තිමට එකක් ඉන්නවා.
මේකෙන් මෙහෙම වෙන් කරන්න පුළුවන් මෙයා මෙතනින් වෙන් කරන්න පුළුවන්. ඒතර සම්මතාකාරයෙන් අපි ලියද්දී හිස් තැනක් බිංදු 3 හිස් තැනක් ඊළඟ බිංදුවයි බිංදුවයි 1 ඔන්න ඔය විදිහට. හරි. ඔක ටක් ගාලා සම්පූර්ණ කරගෙන අන්තිම එක ඔයාලා තනියම කරන්න පුතේ. මේක උදාහරණ ටික මේක ගාන අංක දාලා අභ්‍යාසය 2 3 කියලා දාලා මේක සම්පූර්ණ කරගන්න. අන්තිම එක ඔයාලා තනියම කරන්න. බලන්න අන්තිම එක. සර් ලියලා ඉවරයි. හරි පුතේ. මෙහෙමනේ තියෙන්නේ අපිට තියෙන කලාප වෙන් කරගන්න. මේ විදිහට කලාප වෙන් කරගත්තාම හරි. අපි කලාප වෙන් කරලා ලිව්වහම පුතේ 21 එක කලාපයකට අයිති වෙනවා 345 699. මෙහෙමද ලිව්වේ කට්ටියම? බලන්න. ඔව් සර්. හරි. සර්. හරි. ඊළඟට පුතේ අපිට තියෙනවා පොඩි වැඩක්. මොකද්ද? වගුවේ තියෙන සංඛ්‍යාව අකුරෙන් ලියන හැටි විස්තර කරන්න වෙනවා. ඒක ගෙදර වැඩක් විදිහට මම ඔයාලට කරන්න දෙනවා. හැබැයි ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. කොහොමද කරන්න කියන එක. බලන්න මම ඒක වගුවට යන්නම්. දැන් බලන්න. ඒකේ කලාප වලට වෙන් කරලා තියෙන ඔයාලට කලාප වෙන් කරන්න දෙයක් නැහැ. බිලියන මිලියන දහස් ඒකක කලාප වලට වෙන් කරලා තියෙන්නේ. කොහොමද ওই සංඛ්‍යාව කියන්නේ? අකුරෙන් ලියන්නේ කොහොමද? දැන් බිලියන 10යිනේ. අපිට ඒක ලියන්න වෙන්නේ දස බිලියන කියලා. 10 බිලියන කියන්නේ අපි කියන්න වෙන්නේ මොකද්ද පුතේ? දස බිලියන කියලා. දස බිලියන 40 මිලියන 500,000 ඒකක කලාපේ මුකුත් නැති නිසා හොඳට අහගන්න පුතේ. ඒකක කලාපේ මුකුත් නැති නිසා 500,000 එච්චරයි. මොකද ඒකක කලාපේ කවුරුත් හිටියා නම් ඒක කියවෙන්නේ. එහෙනම් ඊළඟ එක්කෙනා කවුරු හරි කෙනෙක් පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්නකෝ පුතේ දෙවෙනි ගාන. වැරදුනාට කමක් නැහැ. කවුරු හරි කමක් නැහැ. දෙවෙනි ගාන පුළුවන් කවුරු හරි කියන්නකෝ. ප්‍රමිලක්කම් 2 ගාන. පොඩි try එකක් දෙන්න. කවුරුත් නැද්ද? 4 බිලියන 750 මිලියන 50,000. අන්න හරි. 4 බිලියන 750 මිලියන. මෙහෙම කියන්න පුතේ. 750 මිලියන කියන්න එපා. 750 මිලියන 50,000. හරිද? එහෙනම් ඒක ලියන විදිය කාට හරි දැන් ප්‍රශ්නයක් නම් දැන් ඔයාලා ඔක ගෙදර වැඩක් විදිහට කරන්න එපයි. ඔන්න අහගන්න ආයි. 4 බිලියන 750 මිලියන 750 මිලියන නෙමෙයි 50 මිලියන 50,000 එච්චරයි. කෙලින්ම 50,000. හරි. ඊළඟ එක කවුරු හරි අවස්ථාව ගන්න පුතේ. ඒක 1 කියලා කියවන්නේ. 1 නෙමෙයි 1. 1 බිලියන දහස් මිලියන දස මිලියන පුතේ. දස 10යිනේ. හා 100,500 100,000 නැත්නම් 100,500. හරි හොඳයි. හරි. ඒක කියවන මේ විදිහට හොඳට අහගන්න. හොඳයි පුතේ ඔයා. 1 බිලියන දස මිලියන නැත්නම් දහස් මිලියන කියනකොට 1000 වගේ නේද? දස මිලියන කියන්නේ පුතේ. 1 බිලියන දස මිලියන 100,000 කිව්වත් හරි නැත්නම් 100,500 කිව්වත් හරි. 100,500 නැත්නම් 100,500 කිව්වත් වැරදි නෑ. 100,500 කියලා කියමු. ඊට පස්සේ එක 75 බිලියන 4 මිලියන 350 350,000නේ. හරි හොඳයි. මෙහෙම කියන්නේ 75 බිලියන කියලා කියන්න පුළුවන්. 75 බිලියන නැතුව අපි 75 බිලියන කියමු. නැත්නම් 75 බිලියන. එහෙම කියන්න පුළුවන් පුතේ. අර 75 කියලා කියන්නේ කෙලින්ම 75 බිලියන නැත්නම් 75 බිලියන 4 මිලියන 350,050. හරිද? හොඳයි. වැඩේ පැහැදිලි නේද කට්ටියටම? එතකොට ඒකේ ඒ අභ්‍යාසය ඔයාලා ගෙදරදී කරන්න ඕනේ පුතේ. ඔය සංඛ්‍යාව අකුරින් කියලා චූටි ඉඩක් තියලා තිබ්බට ඒකට ටිකක් ලොකු ඉඩක් යනවා. ආයි මම සංඛ්‍යා ටික කියන්නම් ඔන්න අහගන්න. දස බිලියන 40 මිලියන 500,000 පළවෙනිය. දෙවෙනිය වෙන්නේ 4 බිලියන 750 මිලියන නැත්නම් 750 මිලියන 50,000 50,000
50,000 දහස් කලාපේ 50නේ 50,000 ඊට පස්සේ 1 බිලියන දස මිලියන 100,500 කිව්වත් හරි 100,500 කිව්වත් වැරදි නැහැ හරි ඊට පස්සේ 75 බිලියන හෝ 75 බිලියන 75 බිලියන හෝ 75 බිලියන කියලා යන්න ඕනේ 4 මිලියන 350,050 හරිද පැහැදිලිව ඔන්න ඔහොමයි වෙන්න ඕනේ ඊට පස්සේ ඉතින් ඉවර නැහැ තව වගේ වැඩක් තියෙනවා මොකද්ද තුන ප්‍රශ්නෙත් තියෙනවා ගෙදර වැඩක් විදියට තුන ප්‍රශ්නේ තියෙන්නේ පුතේ ඔයාලට සංඛ්‍යා කලාප වෙන් කරලා ඔය මිලියන දහස් ඒකක කියන ඒවාට දාලා සංඛ්‍යාව අකුරෙන් ලියන්න පුළුවන් නේද සර් අර කිව්ව උදාහරණ ටිකත් ලියන්න ඕනේද ඒක උදාහරණ නෙමෙයි පුතේ ඒක අභ්‍යාසයක් ඒකත් කරන්න ඕනේ ඒකට තමයි ඔයාලට පැහැදිලි කරේ ඒකත් කරන්න ඕනේ පුළුවන් ටික කරන්න මොකද මම ඊළඟ දවසේ මේ ටික සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා හැබැයි එහෙමයි කියලා නොකර ඉන්න එපා පුළුවන් අය හැමෝම අනිවාර්යෙන් කරන්න සර් ඉවර වෙන්න